සාකච්ඡා කරලා ඊළඟට ස්පර්ශක සහ අභිලම්බ කියන સિદ્ધාන්තයට යාම සඳහා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉස්සලාම මේ මම හදන්න 21 වෙනි ගාන. 21 වෙනි ගාන හදන්න. අපි බලමු එක. 21 ගැටලුව. ඒකේ කියනවා ඍජු වෘත්තාකාර හේතුවක නියත L උසක් ඇදයි සිටමු. එහි පතුලේ අරය ආරෝහ විටකදී උස HI ගනිමු. එවිට පරිමාව V යන්න HI සිතයක් වන නිසා V dash H මේ බව පෙන්නන්නේ. ඒ කියන්නේ V මොකක්ද කියන එක විතර කියන්නේ නැහැ. එතකොට මේ ගානේ කියන විදිහට නියත ඇලෝසක් තියෙනවා කියලා කියන්නේ. ඇලෝස නියතයි. එහි අරය ආරෝහණ විටකදී ඒ කියන්නේ අරය විචලනය වෙනවා. ලම්බ උස HI ගනිමු කියලා තියෙනවා. ඒ කියන්නේ ලම්බ උස විචලනය වෙනවා. එතකොට x සහ r කියන විචලන දෙකක් L නියතයක්. හරි ඒක අපිට හිතන්න පුළුවන් මේක. ඇත්තට කතාව ඇලෝස නියත වෙන විදිහට අපිට පුළුවන් මේ අරේ ලම්බ උස වෙනස් කරනවා. හොඳ උදාහරණයක් කියන්න. අපි හිතමු අර ස්කවුට්ස් ලයින් ගිහිල්ලා ඔය කැලෑවල ගහන ටෙන්ට් එක තියෙන්නේ. කේතු ආකාරයට ගහනවා දැකලා ඉතින් මේ කේතු නෙමෙයි නමුත් කේතු ආකාරයට ඒ ටෙන්ට්ස් ගහනවා නේද? හරි. එතකොට මේ ටෙන්ට් එකේ අර මුදුනේ ඉඳලා පොළොවට තියෙන දිග වෙනස් කරන්න බෑ නේද? ඒක තියෙන්නේ රෙද්දෙන් හැදිච්ච එකක් නේ. ඒක රෙද්දේ මහලා හැදිච්ච එකක් තියෙන්නේ. රෙද්දෙන් මහලා රෙද්දෙන් මහලා මේ තියෙන්නේ. එතකොට ඒ ඇලෝස වෙනස් වෙන්නේ නැහැ. ඇලෝස වෙනස් වෙන්නේ නැහැ. ඒ ටෙන්ට් එක මහලා තියෙන්නේ රෙද්දකින්. ඒතර මුදුනේ ඉඳලා ඒ නිශ්චිත ඇලෝසක් ඒකට තියෙනවා. හැබැයි අපිට ওই ටෙන්ට් එක ගහද්දී අර ඒ මුදුනට පොළොවේ ඉඳලා සම්බන්ධ කරන කණුවේ උස වෙනස් කර වටේ පරිධිය වෙනස් කරන්න පුළුවන්. ඒක වඩා හිතලා බලන්න. පුළුවන් ඒක කරන්න. ඒ කියන්නේ ඇලෝස නියතයි. මේ මහපු දිගනේ තියෙන්නේ. හැබැයි අපි මේ ටෙන්ට් එක මේ රඳවා ගමන්න පොළොවේ ඉඳලා ලම්බකව කණුවක් හයි කරනවා. ඒ කණුවේ උස වෙනස් කරනකොට වටේ පරිධිය වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ කියනවා V dash set මේ බව. එන ඉස්සලා V සඳහා ෆන්ක්ෂන් එකක් ගොඩ ගන්නවා. ඒතර අපි දන්නවා V සමානයි 3n1 phi r වර්ගය h phi r වර්ගය h. හරි. එතකොට දැන් මේකේ තියෙන විදිහට h වල ෆන්ක්ෂන් එකක් තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. මේ V dash දිහා බලනකොට පේනවා h වල ෆන්ක්ෂන් එකක් විදිහට ඉතුරු කරලා තියෙන්නේ. එහෙනම් r වර්ගයට ආදේශයක් කරන්න ඕනේ. අපි දන්නවා මෙතනින් L වර්ගයේ සමානයි R වර්ගය ධන H වර්ගය. එහෙනම් මේකෙන් ගම්ම වෙනවා R වර්ගයේ සමානයි L වර්ගයේ වෙන H වර්ගය. එහෙනම් මෙතනින් එනවා V සමානයි π බෙදීම 3යි R වර්ගය. R වර්ගය කියන්නේ L වර්ගයේ වෙන H වර්ගය. වතාවක් H. දැන් මේක අවකලනය කරද්දී පහසුයි. මෙහෙම ගුණිතයක් සිතයක් විදිහට තියා ගන්නවට වඩා දැන් මෙතන තියෙන්නේ එක්තොර සිත දෙකේ ගුණිතයක් නේ. ඊට වඩා පහසුයි මේක මේ බහුපදයක් විදිහට සෙට් කරන එක. ඒ නිසා V කියන එක මට සමානයි කියලා ගන්න පුළුවන්. π බෙදීම 3යි. මෙතන h වලින් වරහලවත් කරොත් L වර්ගයේ h ඍණ h ගන්නේ. ඔක තමයි එන්නේ. එහෙනම් අපි මේක HCN අවකලනය කරනවා. එම නිසා V dash h කියලා වලින් V dash h. ඒ කියන්නේ මේක අවකලනය කරනවා අපි HCN. එතකොට එනවා 5 බෙදීම 3යි L වර්ගය ඍණ 3යි h වර්ගය.
නිසා v double dash h සමානයි pi බෙදීම 3යි මෙතන බිඳුවයි L කියන්නේ නියතයක් අවකලන නම 6යි v double dash h අපි දෙනවා ඍණ 2යි phi h v double dash h කියන්නේ ඍණ 2යි phi h කියලා නම එමගින් කේන්ද්‍රයේ උපරිම පරිමාණයක් පවතින විට කේන්ද්‍රයේ අඩසිරස් කෝණයේ tan ඉන්වර්ස් මූල දෙක බව පෙන්වනවා. දැන් අපි දන්නවා යම් ෆන්ක්ෂන් එකක උපරිමයේ හරි අවමයේ හරි පවතිනකොට එයාගේ ප්‍රථම අවකලන සමූහකයේ බිඳුවයි. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම ඒක සිද්ධ වෙන්නේ කොයින්ද කියලා. so v dash h සමානයි බිඳුව නම්ම බවන මෙන්න මේක ඇවිල්ලා බිඳුව වෙනවා. L වර්ගයේ දින 3යි h වර්ගයේ සමානයි බිඳුවයි. ඒ කියන්නේ h කියන එක ගැන සමාන වෙනවා L බෙදීම මූල 3. දැන් අපි පෙන්නන්න ඕනේ ඔන්න ඔය ප්‍රථම අවකලන සමූහයේ බිඳුව වෙන පළියට අපි කියන්නේ නෑ මේක මේ උපරිමයක් වෙනවා කියන්නේ. ඒ උපරිමයක් වෙනවට අවමයක් වෙනවා කියන එක පෙන්නන්නේ අපි දෙවැනි අවකලන සමූහයේ ලකුණ දාලා දෙන්න කියන කාරණය. ඒ නිසා v double dash අපි එක්කෙනෙකුට ආදේශ කරනවා අර ප්‍රථම අවකලන සමූහයේ බිඳුව වෙච්ච අගේ. ඒ කියන්නේ ඉල්ලට මූල 3. ආදේශ කරුවම ආය ආදේශ කරන්න දෙන්නේ අපරට පේනවා මේකට එන්නේ ඍණාත්මක කියලා. මේකට එන්නේ ඍණාත්මක. ඒ කියන්නේ x සමානයි L බෙදීම මූල 3 විට v vx කියනවා උපරිම වේ. හරි vx උපරිම. ඒ වෙලාවේ කේන්ද්‍රයේ අඩසිරස් කෝණය tan ඉන්වර්ස් මූල 2 කියලා වෙන්නන්නේ. ඉතින් අපි හිතමු මේ වෙලාවේ කේන්ද්‍රයේ අඩසිරස් කෝණය alpha කියලා. කේන්ද්‍රයේ අඩසිරස් කෝණය alpha කියලා ගමු. L R तो tan alpha සමානයි L බෙදීම R. මේක රෝමිලක් එක කියලා අපි ගන්න තියෙන්නේ. දැන් මෙන්න මේ R වල අපි හොයන්න ඕනේ ඒ අවස්ථාව. ඒත් මෙන්න මෙතනින් මේක අපිට හොයාගන්න පුළුවන්. එවිට R වර්ගය සමානයි R වර්ගය සමානයි L වර්ගයේ ඍණ L වර්ගයට 3. h කියන්නේ L එක මූල 3නේ. එතන මෙතනින් එනවා R වර්ගය සමානයි 2යි L වර්ගයට 3 කියලා. එහෙනම් මෙතනින් ගාම වෙනවා R කියලා කියන්නේ වර්ගමූල 2යට 3යි L කියලා. එහෙනම් රෝමිලක් එකකින් ගාම වෙනවා tan alpha සමානයි රෝමිලක් එකකින් tan alpha සමානයි L ට R. L බෙදීම sorry tan alpha කියලා කියන්නේ R බෙදීම h නේ. R බෙදීම h. R බෙදීම h. right? R බෙදීම h. R බෙදීම h. ඒතර R කියලා කියන්නේ මූල දෙකයට මූල 3යි L කියලා ගන්න. h කියලා කියන්නේ L යට මූල 3. එතකොට මෙතනින් බැරි යනවා tan alpha කියලා කියන්නේ වර්ගමූල 2යි කියලා. එහෙනම් alpha සමානයි tan inverse මූල 2. alpha සමානයි tan inverse මූල 2. ඒතර ඔබ බලන්න ඕනේ මේක ඉතා සරල ගැටලුවක්. එහෙම ඔබට මේ ප්‍රශ්න නැහැ. කොහොමද මේ ගැටලුව අපි එදුවේ කියලා. මේවා අධ්‍යයනය කරන්න. මේවා ගැන හිතන්න.
නිින්ද. එතකොට ඔයගොල්ලන්ගේ මෙන්ටල් සෙටප් එක වෙනස් වෙනවා. වෙනස් වෙලා ඔයගොල්ලෝ මේකත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන් මානසික රාමුවක් කොටගෙනවා. අපිට එදී කරගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ පොඩි ඉෂුස් තියෙනවා අදාළත්. හරි. ඔයගොල්ලෝ ඒවා අධ්‍යයනය කරලා මේ ගොඩනගෙනවා. හරි. හොඳයි. එමනම් මේක ලියා ගන්න. අවශ්‍යයි මේක සටහන් කරගන්න. මට අමතක වෙනවා. අවශ්‍යයි මේක සටහන් කරගන්න. මම හිතනවා දැන් අපි ඊළඟ ගානට යන්න පුළුවන් කියලා. මේ පියවරවල හරියට තරකම් වල ඉදිරිපත් කරගන්න. හරි. දැන් ඔය මානසික රාමුවෙන් අපි ඉන්නේ. මම දන්නවා දැන් මම උනත් අධික පීඩනයකින් මේ ඉන්නේ. දැන් ඔබටත් මේ පීඩනය ඇවිල්ලා ඇති. නමුත් අපි දැන් මේක සෙටල් කරගන්න. අපි තේරුම් ගන්න ඕනේ මේ පීඩනය කියන්නේ తాවකාලික දෙයක්. ඒක අපිට මේ සෙටල් කරගන්න පුළුවන් දෙයක් කියන එක. ඒක අපිට සෙටල් කරගන්න පුළුවන් දෙයක් කියන එක. ඒතර ඒක වෙන්න ඕනේ. ඒකට වෙන්න ඕනේ ඉස්සලා අපි බොහොම නිශ්චල වෙලා හිතන්න ඕනකයි. දැන් මගේ වැඩ ටික පිළිවෙල කරගන්න. දැන් මම උනත් තව මේ සතියේ මුලදී කල්පනා කරා මේ මුළු සතියෙම උපරිමයෙන් මැරිලා හරි මේ වැඩ ටික මම සෙටල් කරනවා. මොකද මෙහෙම යන්න බෑ ඉස්සරහට. එතකොට ඒ නිසා ඔයගොල්ලෝ උනත් තීරණය කරගෙන මේ වීඩියෝ බලන්න ඒක එන්ජොයි කරගන්න. ඒක සමෝස සම්පූර්ණ කරන කාර්යයක් බවට පත් කරගන්න. මේක පුළුවන් දෙයක් කරන්න. හරි? ඔයගොල්ලන්ගේ මැතමැටිකල් පවර් එක මම කියවගේ දස ගුණයකින් වැඩි වෙනවා මේ ක්‍රියාවලිය තුළ. එතනම අපේ කාලේ අපිට මෙහෙම දෙයක් තිබුණා නම් මම හිතන්නේ අපි මීටර වඩා ඉහළම මේ දේවල් අධ්‍යයනය කරනවා. මොකද මම නම් හරි කැමතියි
හරියට ඒකේ රාමුව පැහැදිලි කරලා මට හිතන්න අවස්ථාවක් තියෙනවා. දැන් එහෙම කැමතුණත් නොකැමතුණත් මට නම් පුළුවන් ඉන්නේ එහෙමම තමයි. මට ඒ ඔක්කොම ගණන ඒවා ඒ වෙලාවේ ඒ පරතරය ඔක්කොටම මීටර වෙන්නේ නැහැ. අවුරුදු හැමදාම පිළි වෙන්නේ නැහැ. ඒක පස්සේ හිතන්න ඕනේ. නිවියන් හිතනෝ තමයි අර අහමුළු ටික ඔක්කොම පේන්නේ. අහමුළු දකින්න එක මගේ සතුටක්. ඒ අහමුළු උගන්වන එකත් මට සතුටක් වෙලා තියෙන. ඒකයි මම මේක බොහොම සන්තෝෂයෙන් කරන්නේ. ඒ අහමුළු තැන් වලට ටෝච් එක ගහලා එළිය ගහලා පෙන්නන එක තමයි මගේ මම එන්ජොයි කරන්නේ ඒක ඇත්තටම ටීචින් වලදී. ඉතින් අර ඒක පුරුදු වෙනවා. මම සිකර ගන්නකොට ඒ පුරුදු අවශ්‍යයි. හරි. කරුණාකරලා මේ පොසිටිව්ලි බලන්න මේක බලලා මේකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියන සිතුවිල්ල දෙන්න ඕනේ. යන්න පුළුවන්. මාර දුරක් යන්න පුළුවන්. හිතනවට වඩා. ඒ නිසා මේක අවස්ථාවක් කරගන්න. ඒ වෙන්නේ එච්චරයි තියෙන්නේ. පොසිටිව්ලි ක්‍රියා බලලා යන්නේ. හරි. ඉතින් මම ඔයගොල්ලන්ගේ ෆී එකෙනුත් යම් මුදලක් අය කරේ අඩු කරේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔය ඔයගොල්ලන්ගේ ඩේටා කාඩ් අරවම මේවට ඒ සල්ලි යන්නේ නිසා. මුදලක් අඩු කරේ. ඒකෙන් මගේ පැත්තෙන් ඔයගොල්ලන්ට සාහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. 22 හරි. ඍජු වෘත්තාකාර කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලයේ නියතයක් වන අතර ඍජු වෘත්තාකාර කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලයේ නියතයක් වන අතර ඒයි ගනිමු. සංවෘත ඒ කියන්නේ වෙහිච් එකක්. ඒ කියන්නේ පතුල වහලා තියෙන්නේ. ඍජු වෘත්තාකාර කේතුවක ඝන එකක් වුණත් ඒක හිස්කෝරයක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මුළු පෘෂ්ඨයේ තියෙනවා. සංවෘත ඍජු වෘත්තාකාර කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලයේ නියතයක් වන අතර එයයි ගනිමු. එහි පතුලේ අරය එයයි ගනිමු. එවිට පරිමාණ v යන මේ මගින් ලැබෙන බව පෙන්වන්න කියලා කියනවා. මේ ඍජු වෘත්තාකාර කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලයේ නියතයක්. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියවහම මේ කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ පතුලේ වර්ගඵලයේ දෙකම අයිති. හරි? අරය මේ වෙලාවේ මෙයාගේ පරිමාව v කියලා ගන්නවා. ඒගොල්ලෝ දීලා තියෙන පරිමාව v කියලා. උස දීලා නැහැ. ඉතින් අපි ඒවා ඕන වෙනවද කියලා බලලා ඒකට අක්කෝ ගමු. මොකද මේකේ ඒ සාහවුන් තමයි තියෙන්නේ. v වර්ගය සමානයි මේ මගින් ලැබෙන බව වෙනවා. ඉතින් අපි බලමු ඇයි මේ v වර්ගය අපිට දෙන්න හේතුව. ඉස්සලා දැන් පරිමාව හොයන්න නම් අනිවාර්යෙන් ලම්බ උස ඕනේ. මේ ඒ වගේම මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්නකොට ඇල උස ඕනේ. ඒ පතුලේ අරය ආදයෙන් ගනිමු. හරි? ඒක කියන්නේ ආ කියන්නේ විචල්ය. විචල්ය. එවිට පරිමාව v යන. එවිට. හරි? පරිමාව v යන මේ මගේ ලැබෙන බව වෙනවා. දැන් අපි දාගත්ත අර h සහ l කියන ඒවා දාගත්තා. හරි? දැන් පරිමාවට සූත්‍රය අපි ගොඩනගුවොත් v සමානයි 3 පයි r වර්ගය h. දැන් මේක අපි එක කියලා වැස්සකින් කියමු. මොකද මේකේ ගොඩක් වැඩ තියෙනවා. එතකොට මේ v කියන එක r වල ෆන්ක්ෂන් එකක් විදිහට තමයි මේගොල්ලෝ ගොඩනගලා තියෙන්නේ. එහෙනම් අපිට මේ h අයින් කරන්න වෙනවා. එතකොට h අයින් කරන්න නම් අර මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා ප්‍රකාශනයකට අපිට යන්න වෙනවා. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි කැපිටල් A සමානයි පතුලේ වර්ගඵලය IR වර්ගය ධන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය IRL.
දන්නවා L වර්ගය සමානයි h වර්ගය දන r වර්ගය. එහෙනම් මෙතනින් L කියන එක ලැබෙනවා මට ඒවා ලැබෙනවා h වර්ගය දන r වර්ගයේ වර්ගමූලය. හරි. දැන් ඒක ගෙනියලා මම මෙතෙන්ද දානවා. මොකද දැන් මට මේ h අයින් කරගන්න ඕන වෙලා තියෙන්නේ r ඇසුරේ. h අයින් කරන්න ඕන වෙලා තියෙනවා මට r ඇසුරේ. දැන් ඒකට පාර තමයි මේ හදාගෙන ඉන්නේ. හරි. ඉතින් මේවා ෆලෝ කරන්න තේරුම් ගන්න ඕනේ. දැන් එහෙනම් මේක රාශි කරනවා. එම නිසා මට ලැබෙනවා a වල අගය a සමානයි කියලා. a සමානයි phi r වර්ගය ධන phi r l. l කියන්නේ h වර්ගය ධන r වර්ගයේ වර්ගමූලය. හරි. දැන් මේ මොකද්ද මම කරන්නේ? මම මේ කරන්නේ යන්නේ h වල අගය a ඇසෙන් හොයන්න මේ යන්නේ. h වල අගය a ඇසෙන්. හැබැයි ඔබට පේනවද මේගොල්ලෝ අපෙන් ඉල්ලන්නේ b නෙමෙයි b වර්ගය. එහෙනම් අපි මේ එක කියන එක වර්ග කරලා හදාගමු b වර්ගය කියන එක. එතකොට අපිට ලේසි වෙයි. එකෙන් b වර්ගය සමානයි π වර්ගයට 9 π වර්ගයට 9 r හතරවෙනි බලය h වර්ගය. මේක ගාමු දෙක කියලා. දැන් අන්න අපි අතරින් h වර්ගය හොයාගන්නවා. දැන් මේ උඩ සමීකරණේ h වර්ගය හොයාගන්න. මේක හොයන්න නම් මේ පැත්තට දාලා බෙදලා වර්ග කරනවා. මම එකපාරම ලියනවා බලන්න. උසස් පෙළ ගණිතය කරන දරුවෙක් ඒ සාමාර්ථයක් වලින් තම මනස පුහුණු කරන ළමේ අනිවාර්යයෙන්ම මේකෙන් h වර්ගය උත්තර කරලා එක පිළිලින් ලියන්න ඕනේ. ලියන්න පුළුවන්. කොහොමද? π r වර්ගයෙන් මේ පැත්තට දැම්මා. π r වලින් බෙදුවා. වර්ග කරා. එලා r වර්ගය මේක දැම්මා. උන බලන්න. මට දුවන්න උගලට අනිවාර්යයෙන්ම. මට සාමාන්‍ය සුදුකින් වර්ධනය. මම ගෙලින්ම ලියන h වර්ගය සමානයි. හරි? a ඍණ π r වර්ගය. ටික පරිදි ලියන්න ඕනේ. මේ පඬිතයා වගේ මේක කියලා වැරදුනොත් එහෙම නේද? පණ වයිලේ. a ඍණ π r වර්ගය බෙදීම π r ඒක වර්ග කරනවා. ඒක වර්ග කරන්නේ වර්ගමූලය අයින් කරන්න ඕනේ. ඊට පස්සේ වර්ග කරපුවාම h වර්ගයේ ධන r වර්ගයනේ. ඒතර r වර්ගයක් මේ පැත්තට දානවා. ඍණ r වර්ගය. බානවා නැද්ද? මම හිතනවා නේද? ඒතර දැන් උසස් පෙළ ගණිතයේ ඒ සාමාර්ථයක් සඳහා ළමයි තම මනස පුහුණු කරනවා නම් ඒ පුහුණු කරන දරුවා මෙන්න මෙවැනි සුළු කිරීම් කරන්න පුරුදු වෙනවා. හරි? මෙවැනි සුළු කිරීම් කරන්න යා පුරුදු වෙනවා. එතකොට දැන් මෙතන මේක ප්‍රසාරණය කරන්න වෙයි මම හිතන්නේ තියෙන ස්වභාවය අනුව. ඔව්. අපි බලමු. මෙතනින් එනවා π වර්ගය r වර්ගය. උඩ එනවා a වර්ගය. ඍණ 2a π r වර්ගය. ධන π වර්ගය r හතරේ බලය. ඍණ r වර්ගය. එහෙනම් h වර්ගය සමානයි මෙතන මම කුඩා පොදුනාකාරය π වර්ගය r හතරේ බලය කියලා ගන්නවා. r වර්ගය මේ. ඒතර මේක මේකෙන් වුණාම π වර්ගය r හතරේ බලයක් වෙනවා. හැබැයි ඒක ඍණ. මේ දෙක ගුණෙන්න බෑ. π වර්ගය r හතරේ බලය. ඊට ප්‍රතිවිරුද්ධ බලය විතර දෙන එක ඇතුළේ යනවා. එහෙනම් මෙතනින් එනවා a වර්ගය ඍණ 2a π r වර්ගය. ඔන්න එනවා h වර්ගයට අදාළ ප්‍රතිඵල. දැන් අපි ඒකේ ඉන්න දෙකේ ආදේශ කරනවා.
දෙකේ දෙකට ආදේශ කරනවා අපි. දෙකට ආදේශ කරොත් මට එනවා b වර්ගය සමානයි π වර්ගය r හතරවෙනි බලය ඊට 9 වතාවක් x වර්ගය. x වර්ගය කියලා කියන්නේ මෙන්න මේ π වර්ගය r වර්ගය a වර්ගය ඍණ 2a π r වර්ගය. හරිනේ. එතකොට මෙතන කැපිලා r වර්ගයක් උඩ ඉතුරුනවා යට 9 එනවා. බලමු මේ උත්තරේ එන්න ඕනේ. a වර්ගයට π වර්ගය r වර්ගය මම මේ මොකද්ද මේ බෙදලා වෙනවා. ඍණ 2a π කැපෙනවා r වර්ගයක් කැපෙනවා. උත්තරයට π කියනවා. මෙතන π වර්ගයේ කැපෙනවා නේද? එතන π වර්ගය කියලා එකක් නැහැ. r වර්ගයක් නෙමෙයි. මෙතන කැපෙනවා නේද? කැපිලා r වර්ගයේ උඩ ඉතුරු වෙනවා. π වර්ගයක් නැහැ. එතන මෙහෙම එකක් නැහැ. එතන මෙතන තියෙන්නේ a වර්ගයේ ඍණ 2a π r වර්ගය කියන පදේ විතරයි. ඊට පස්සේ r වර්ගය ඇතුළට දාලා i පොදු සාධකයක් ඇටියෙ එළියට ගන්නවා. i බෙදීම 9 a වර්ගය r වර්ගය යට i ඍණ 2a r හතරවෙනි බලමු i බෙදීම 9 r වර්ගය වර්ගයට පහයි ඍණ 2a r හතරේ බලය. හරි. දැන් මේ b වර්ගයටයි ෆන්ක්ෂන් එක හදලා තියෙන්නේ. ඇයි මේ b වර්ගයට ෆන්ක්ෂන් එක හදලා තියෙන්නේ? ඔබට පේනවා මේක b වර්ග හදන්න ගියා නම් මේක හොඳ පොයින්ට් එකක්. මේක හොඳ පොයින්ට් එකක් මේක. දැන් මේක b වර්ග මේක හදන්න ගියා නම් වෙන්නේ මොකද? b වර්ග මේක හදන්න ගියා නම් වෙන්නේ මොකද? මේ වර්ගමූල ඇවිල්ලා මේක ශ්‍රිතය සංකීර්ණ වෙනවා. හරි. ඒතර ඇත්තටම අපිට මොකද්ද මේ ඕන කරන්නේ කියලා හිතන්න. අපිට ඕනේ dv යට dr දෙවොනේ. අපිට ඕනේ dv යට dr. ඒතර dv යට dr අපිට ඕන නම් dv යට dr අපිට ඕන නම් ඉතින් ඒක v වර්ගයේ තියෙනවා කියලා බාධාවක් නැහැ. මේක ආවෘතියෙන් අංකලනය කරද්දී මේ අපිට එනවා dv යට dr කියන පදේ. අන්න පොයින්ට් එක.
සංසිද්ධිය අධ්‍යයනය කරන්න ඕන කියලා ගණිතේ. මේ හැමදාම ඔක කියනවා. මේ ගණන් කඩපාඩම් කරන්නේ නෙමෙයි. මේ જાතිය ගණන් හදන්න මෙහෙමයි මේක මෙහෙම හදන්න කියනවා ඔළුවේ ඇතුලේ තියෙන වට්ටෝරු. එහෙම නෙමෙයි ළමයෙක් ඉගෙන ගන්නකොට එයා සංසිද්ධිය අධ්‍යයනය කරලා තියෙනවා. දැන් එයා මේක දිහා උත්තර දැන් ඔයගොල්ලෝ ගන්න ඕනේ මොකක්ද? දැන් සාමාන්‍ය තත්ත්වයකදී අපි හිත පෙළඹෙන්නේ d වර්ග ෆන්ක්ෂන් එකක් ඕනේ කියලානේ dv and dr ගන්න ඕන. dv and dr ගන්න ඕන නම් අපිට d වර්ග ෆන්ක්ෂන් එකක් ඕනේ කියලා අපි හිතන්නේ. ඇත්තනේ කතාව. හැබැයි ඒක එහෙමමද? අන්න ඒක ඔබ හිතන්න ඕනේ. අනේ ඒ ඔන්න ඔත්තට තමයි මම මේ මගේ ඉගෙනීම සහ ඔබගේ ඉගෙන ගැනීම කියන දේ එකතු කරන්න කැමතියි. ඔන්න ඔය සංස්කෘතිය ඇතුළත. මම ඉතින් මම මේ කියන ඒවා තේරෙනවා කියලා. ඒක සමහර ඒවා ටිකක් වයස ගියාම තේරෙන ඒවා. කමක් නැහැ වයස යනවනේ ඔයගොල්ලෝ. ඒතකොට එදාට හරි තේරෙන්නේ අපිට මෙහෙම කෙනෙක් කිව්වා. එයා කියපු දේ හරි කියලා. දැන් මට ඕනේ ඔන්න ඕක දැන්. අපි මේක දිහා සැහැල්ලුවෙන් බලන්න කියලා මම කියන්නේ. දැන් හිතන්න. අපිට ඕනේ dv කියලා දිහා. ඒතකොට අපේ මනස නිරායාසයෙන්ම පෙළඹෙන්නේ මොකද්ද? v වර්ග ෆන්ක්ෂන් එකක් ඕනේ. ඒක. හැබැයි v වර්ගයේ ෆන්ක්ෂන් එකක් આવොත් බැරි දෙයක් කරන්න පුළුවන් නේ. v ගණයේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒත් බැරි. ඒත් පුළුවන්. අන්න ඒක. හරි. ඒතකොට v වල ඕනෑම බලයක ෆන්ක්ෂන් එකක් අපිට හදා ගන්න පුළුවන් නම් හරි. එතකොට ඔන්න බලන්න ඒ වාසිය මේකේ තියෙන හැටි. දැන් ඔබ v වලට ෆන්ක්ෂන් එකක් හදන්න කියන කෙලින්ම මෙන්න මෙතනින් කේස් එකක් කරනවා. මේ වර්ගමූල ඇවිල්ලා මේක ලොකු සංකීර්ණ තත්ත්වයකට යනවා. නමුත් අපි මේ සංකීර්ණත්වය මගහැරියා අර ගණිතමය උපක්‍රමය යොදාගන්න. දැන් හරි. ඊට පස්සේ අපි කියනවා v වතාව dv and dr මේ බව අප ඕනේ කරන්නේ. ඒක වෙනවනේ මේක r විශේෂයෙන් අවකලනය කරනවා. හරි. r විශේෂයෙන් අවකලනය. r විශේෂයෙන් අවකලනය. හරි මේක අපි r විශේෂයෙන් අවකලනය කරනවා. ඉතින් ඔබ දන්නවා මම අවකලනය උන්ට ඉගෙනුවා මේ v වල ෆන්ක්ෂන් එක r වලින් අවකලනය වෙන්නේ. ඒක v වලින් අවකලනය වෙන්නේ. මේක v වලින් අවකලනය කරොත් දෙකයි v. හැබැයි dv and dr වලින් අපි ගුණ කරන්න ඕනේ. මොකද අපි ළඟ මේ v වලින් අවකලනය කරන්න අපි මේක ගියේ නෑනේ. අපි අවකලනය කරන්න යන්නේ r වලින්. r වලින් අවකලනය වෙන්නේ නැති හින්දා තමයි v වලින් අවකලනය කරලා දෙකයි v කියලා ගත්තේ. ඒ කියන්නේ ඇත්තටම යකට dv එකක් දාගත්තා. ඒ dv කැපෙනවා වගේ වෙනවා මෙහෙම දාපුවා. කැපෙන්නේ නෑ. එහෙම එකක් නෙමෙයි. දාමනීතියදී. ඕක පැහැදිලි කරලා දෙන්න. දැන් ඕක ආයෙ පැහැදිලි කරන්න ඕනද ගන්න? දැන් මේ කරුණ නිසා කෙනෙකුට යම් දෙයක් වැටහෙන්නේ නැහැ කියලා කියන්නේ එයා මම ඔය දාමනීතිය යොදලා එකපාර ලියන අවකලනයේ මීට කලින් දසවතාවකට වැඩිය මම දැන් සාකච්ඡා කරලා තියෙනවා. ඒක වතාවකවත් එයා ඒක සූක්ෂම ලෙස හිතලා නිදාසේ හිතලා හඹා යන මනසෙන් හිතලා මනසට ඇතුල් කරන්නේ නැහැ කියන ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ. මේක අපි මේ පයතියේ තියෙන සෑම මොහොතකම අපි පසු කරන මේ ගණිතය කියන මේ ඉගෙන ගන්න මේ වකවානුවේ ඒ හැම ස්ටෙප් එකම ෆලෝ කරනවා. ඒ හැම ස්ටෙප් එකකම ගන්න තියෙන උපරිම දේ අපි මනසට ඇතුල් කරනවා. නිකන් වරපිට බලාගෙන යනකොට දැකලා ගියා වගේ මේක හරියන්නේ නැහැ. හරි. මම ඉතින් ඕනට වැඩිය මේ ඉවදලා කියනවා කියලා හිතන්න එපා. මොකද ඒ අවශ්‍ය ප්‍රමාණයට මේ දේවල් කියලා දෙන්නේ මේ ඔබ ගොඩනගන්න. මම දන්නවා ඔබ ගොඩනැගීමයි කරන්න ඕනේ කියලා. ඔබට මේ දේවල් කියෝ ඉන්න එක නෙමෙයි. හරි. දැන් මේක අවකලනය කරා. ආ විශේෂයෙන් අපි අවකලනය කරන්නේ. මෙතන පයි බෙදීම නමේ කියන්නේ නියතයක්. මෙතන ආ වලින් අවකලනය කරද්දී මේ කැලේ නියතයක්. ඒ වර්ගයට පයි කියන එක 2r දිනනවා. මෙතන අවකලනය කරනවා. ඍණ මෙතන අවකලනය වෙනකොට 2 නියතයක්. 4 වෙන ඉස්සරහට එතකොට 8යි a r ගන්නේ නෝනේ. තර මම හිතන්නේ අවශ්‍ය ප්‍රතිඵලය මෙතන තියෙනවා කියලා 5 දෙකීම 9යි 2යි a වර්ගය r යට පයි ඍණ 8යි a r ගන්න. බලමු මොකද වෙන්නේ තියෙන්නේ.
ඉස්සරහට දෙකයි ලයින් ගානේ. එතකොට ඒ අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙනවා. ඒතර ඉස්සරහට 2r5 කියලා එන්න ඕනේ. 2r 9. එතකොට එනවා a වර්ගයට පයි ඍණ 4a r වර්ගය. ඒක කියනවා. ඒක කියනවා විතර. මේක සටහන් කරගන්න. සටහන් කරගන්න මේක. මේකෙන් දෙකයි r එළියට අරගන්න. එතකොට මේ අර දීලා තියෙන උත්තරේට තාම ආසන්නයෙන් උත්තර කියලා මේක අනිත් ගැටලු කොටස් වලට ඒක ප්‍රශ්නයක් නෑ. මේක මම හිතන්නේ ලියාගෙන කියලා මම හිතනවා. මම මේක ඉක්මනට ගන්නවා.
dv යට dr සමානයි දෙකෙන් දෙතුනා r එළියට ගත්තා. pi r යට 9 pi r යට 9 වතාවක් a වර්ගයට pi a වර්ගයට pi ඍණ 4a r වර්ගය. तो මේක තමයි ඒගොල්ලෝ බව පෙන්නන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපි කියනවා r වර්ගය සමානයි a යට 4යි pi වෙන එක dv යට dr බිඳුව වෙන බව පෙන්නනවා. ඒතකොට ඉතින් මේක ලස්සනම හදනවා. ඒ කියන්නේ හරියටම මේ කියන තර්ක ඔස්සේ ගැටලුව දෙන data ඔස්සේ අපි හරියටම තර්ක කරනවා නම් අපි r වර්ගය කියන්නේ a යට 4යි pi කියන අරගෙන පෙන්නනවා. ඒක තමයි ගොඩක් හොඳ. ඒතර r වර්ගය සමානයි a යට 4යි pi. නම් මේ හතරයි r වර්ගය මේක හතර මේ පැත්තට දාලා හතරයි r වර්ගය සමානයි කියලා ගත්ත හැකි මට a යට pi. හතර මේ පැත්තට දාලා a යට pi. මොකද මම අතෙන් ආදී කරන්නේ හතරයි r වර්ගය. එම නිසා v dv යට dr සමානයි pi r බෙදීම 9 වතාවක් a වර්ගයට pi ඍණ a වතාවක් 4r වර්ගය a යට pi. ඒකට වෙනවා මෙතන a වර්ගයට pi එන්නේ. ඒ කියන්නේ මේ කෑල්ල බිඳුවට සමානයි. එහෙනම් v dv යට dr සමානයි බිඳුව. එම නිසා dv යට dr සමානයි බිඳුව මාක්නිසාදය v සමානයි බිඳුව. මේකේ v කියන එක බිඳුව වෙන්නේ නැහැ. ඒකේ පරිමාණය. එහෙනම් අපි පෙන්නවා ඒගොල්ලෝ කියන විදිහට මේක හදලා පෙන්නවා. r වර්ගය සමානයි a යට pi වෙනකොට a යට 4යි pi වෙනකොට dv යට dr බිඳුව වෙනවා. එහෙමනම් දැන් අපි දන්නවා මේ v කියන ෆන්ක්ෂන් එකේ ප්‍රථම අවකලන සමනකයේ බිඳුව වෙන ලක්ෂ්‍ය ගන්න. හැබැයි අපි දන්නවා එතන උපරිමයක් තියෙනවා දවමක් තියෙනවා කියලා. නෑ ඒක දන්නේ නෑ. ඒක දැනගන්න නම් දෙවෙනි අවකලන සමනකයේ කුඩා බිඳුව කියලා පෙන්නනකොට මේක මේ උපරිමයක් තියෙන බව පෙන්නනවා නේ. එහෙනම් අපි මෙයාගේ දෙවෙනි අවකලන සමනකයේ ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක අපි නැවත වතාවක් r විශේෂ අවකලනය කරන්න ඕනේ. තමන් මේ ටික ඔයගොල්ලෝ ලියාගන්න. මේ ටික සඳහන් කරගන්න.
දැන් මෙතන සිත දෙක ගුණිතය. හරි? මෙතන තියෙන්නේ සිත දෙක ගුණිතය. එතකොට ගුණිතයක් අවකලනය කරද්දී එක් සිතයක් වතාවක් අනිකේ අවකලනය. අනික කියන්නේ dv and dr වල අවකලනය. එතකොට d වර්ග v යට dr වර්ගය දාන dv and dr වතාවක් dv and dr වතාවක් v වල අවකලනය. ඒ කියන්නේ නවත වතාවක් dv and dr මේ හොඳට පර්ෆෙක්ට්ලි මේව යොදන්න පුළුවන්. ඒකයි ඔයගොල්ලෝ ඉගෙන ගත්ත කියන්නේ. ඔයගොල්ලන්ගේ මොලේ මැතමැටිකල් වෙලා කියන්නේ ඒවට. ඒ තියරි එක ඉගෙන ගන්න ඒක නිරවුල්ව වරද්දන්නද හරියට එතන ඇප්ලයි කරගන්න. හරි? ඒක ගොඩ ගන්න. ඒක පුළුවන්. හරි? මේක මානසික ශක්තියක්, මානසික හැකියාවක් කියලා තේරුම් ගන්න. ඒ හැකියාවට ඔබගේ මනස ගොඩනගපුවම මේක විතා විශාල වටිනාකමක් තියෙන මනසක්. මුදල් වලින් විතරක් නෙමෙයි. මුදල් ඉබේ හම්බෙන්නේ. ඊට පස්සේ ඒවට දෙන්නේ නැහැ. ඒක කරගත්තාම ඉබේ හම්බෙනවා. ඉස්සරහම අර මනස, නිරවුල් මනස, ශක්තිමත් මනස ගොඩනගා ගන්න ඕනේ. හරි. දැන් බලන්න මෙතන ලස්සනට අර සිත දෙක කුණිතේ අවකලනය කරා. සමානයි. දැන් අපි මොඩේ වගේ මේ ආර එළිය තියාගෙන මේක තියාගෙන ගුණිතේට අවකලනය කරන්න ඕනේ නැහැ. උත්තරේ මෙහෙම තියන්න කිව්වා තමයි ඒක ඇත්ත. උත්තරේ එහෙම තියන්න කිව්ව බව ඇත්ත. නමුත් අපි මේක දැන් අවකලනය කරද්දී මේ ආර එකට දාලා බහුපදයක් විදිහට අවකලනය කරනවා. ගුණිත අවකලනය කරනකොට පියවර වැඩිනේ. එහෙනම් දැන් ඒ වර්ගයට ආ ඒ වර්ගයේ ආර එක පයි කියලා හිතා ගන්න. ඒකට අවකලනය කරද්දී ඒ වර්ගයට 5 වතාවක් ආර දෙන්නේ. පයි බෙදීම නම් මේ කොහොමත් එළියෙම තියෙන එක නියතය. මෙතන ඒ වර්ගයේ ආර එක පයි. ඒකට ආර අවකලනය වුණාම ඒක නිසා ඒ වර්ගයට පයි. right? ඍණ 4යි ඒ වතාවක් 4යි ඒ වතාවක් r ගණනය කියලා කියන්නේ 3යි r වර්ගය. මෙතන එනවා v d වර්ග v යට dr වර්ගය ධන dv යට dr වල වර්ගය. මම මේ ගාන ගොඩක් කැමති මේකේ ලස්සනට අර සිද්ධාන්ත මේ පැත්ත මේ ළඟට ඕනේ නම් මේ කර්තව්‍ය විකාශ කියනවා. පයි බෙදීම 9යි ඒ වර්ගයට පයි ඍණ 12යි r වර්ගය. නොවේ. දැන් අපි පෙන්නන්න ඕනේ අර dv යට dr බිඳුව වෙච්ච r වැලියු එකේදී දෙවෙනි අවකාශ සම්මුතියේ ඍණයි කියලානේ. එතකොට අපි කියන්න පුළුවන් මෙතන උපරිමයක් තියෙනවා කියන එක. එහෙනම් අපි ඒක ආදේශ කරනවා r වර්ගයේ සමානයි a යට 4යි කියන එක. ඒ කියන්නේ අතම r සමානයි වර්ගමූල 4 දෙකෙන් එක වතාවක් වර්ගමූල a යට පයි කියන එක. අපි මෙහෙම කරමු. මේ හැමතැනකම ආදේශ කරමු. v එමනිසා v d වර්ග ඊට dr වර්ගය r වර්ගයේ සමානයි a යට 4යි පයි. දාන dv යට dr වල වර්ගය r වර්ග සමානයි a යට 4යි පයි. බලන්න මේ ලස්සනට මේ සිද්ධාන්ත ළමයට යන හැටි සමානයි පයි බෙදීම 9යි පයි බෙදීම 9යි ඒ වර්ගයට පයි ඍණ 12යි a වතාවක් r වර්ගය. r වර්ගය කියන්නේ a යට 4යි පයි. a යට 4යි පයි. දැන් මේක ගැන කියන්න මේක දෙයක් අපි දන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා මේකේ වටිනාකම කීයද? කියන්න පුළුවන් නේද? මේකේ වටිනාකම කීයද?
හිතන්න බලන්න මේකේ වටිනාකම කීයද? මෙන්න මේක. මේක අදාළ නැහැ අපිට. හිතන්න ඒකේ වටිනාකම කොච්චරද දෙන්න ඕනේ කියලා. ඒකේ වටිනාකම කොච්චරද දෙන්න ඕනේ? ඇයි අපි දන්නව නේද dv යට dr කියන එක r වර්ගය සමානයි a යට හතරයි වගේ බිඳුවයි නේ. එහෙනම් ඒකේ වර්ගය බිඳුව. මේ කැලේ බිඳුව. හරි. මෙතනින් කැපිලා 3යි a වර්ගයට පරිදි 3යි a වර්ගයට පරිදි. ඒ කියන්නේ මේ කැලේ අනිවාර්යෙන්ම ඍණ. මේක කුඩායි බිඳුව. මේ කොටස ඍණ. ඔබට පේනවා මේ කොටස අරන් බලන්න මේ කොටස ඍණාගයක් තියෙනවා. ඕනමයි ලියන්න. පයි බෙදීම 9යි 3යි a වර්ගයට පයි ඍණ 3යි a වර්ගයට පයි a වර්ගයට පයි කියන්නේ ඍණ 2යි a වර්ගයට පයි. සුළු නම් වෙනවා ඍණ 2යි a වර්ගයට 9යි. ඍණ 2යි a වර්ගයට 9යි. ඒක කුඩායි බිඳුව. ඒතරේ මොකක්ද කුඩායි බිඳුව වෙන්නේ? මෙන්න මේක කුඩායි බිඳුව වෙනවා මේක ඇරලා බිඳුව නිසා. හැබැයි v වලගේ r මුකුණක් දාන්න. මේක ඇරලා දාන්න. v විශාලයි බිඳුව. මම මෙතනින් දාන්න කරනවා. කොහෙන්ද ලියන්නේ? හරි මම ඉතින් ඔයාලට පැහැදිලි මේක. මේ තියෙන්නේ දැන් මෙන්න මේ කොටස. එම නිසා v වදාව d වර්ග v යට dr වර්ගය r වර්ගය සමානයි a යට 4යි පයි. මේ වෙලාවේ ඒක ඍණයි කියලා ඔප්පු කරා. ඍණයි කියලා ඔප්පු කරා. හරි? ඒතර v කියන්නේ කොහොමද දාන්නේ? v දාන්න. r වර්ගය සමානයි a යට 4යි පයි වුණත් v දාන්න. එහෙනම් මේ කැලේ අනිවාර්යයෙන් ඍණ වෙනවා. ඇයි මේ මුළු ගුණිතේ ඍණ වෙලා තියෙන්නේ? එහෙනම් මෙතන මට තර්කයක් වුණ ගන්න පුළුවන්. මම ඒ තර්කය මෙතන ලියන්න. v විශාලයි බිඳුව නිසා d වර්ග v යට dr වර්ගය r සමානයි a යට 4යි පයි. කුඩායි බිඳුව වේ. ඒ කියන්නේ දෙවෙනි අවකාශයේ කුඩායි බිඳුව කියලා ඔප්පු කරනවා. එහෙනම් v උපරිම වේ. එවිට v උපරිම වේ. එවිට v උපරිම වේ කියන අපිට ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන ලියන්න ඕනේ ඒ නිසා v උපරිම වේ. එම නිසා v උපරිම වේ. v උපරිම වේ. සටහන් කරගන්න. සටහන් කරගෙන ඔකේ ගන්න බලන්න කේතුවේ පරිමාව උපරිමයක් වෙන්න අඩිසලස් කෝණයේ sin inverse කෝණය එකයි ඉන්නේ.
හොඳයි එහෙනම් මේ වෙලාවේ කේතුවේ අගසිරස් කෝණය මේ sin inverse 2 එක කියන එක තමයි ඒගොල්ලෝ පෙන්නන්න කියලා කියන්නේ. ඉතින් මට දැන් හොයාගන්න අමාරුයි මොන මකපු ඒවද මොන වෙන්නේ කියලා. අගසිරස් කෝණය හොයන්න ගියාම R වලගේ හරි අර L වලගේ ඕනේ නෑ. R වලගේ හරි L වලගේ ඕන වෙනවා. දැන් අපි බලමු මේකේ අගසිරස් කෝණය හොයන්න sin inverse 3 එකයි කියලා ඔප්පු කරලා. හරිනේ? අගසිරස් කෝණය sin inverse 3 එකයි කියලා ඔප්පු කරන්න බලමු. අපිට තියෙන එකම data එක r වර්ගය සමානයි a ට 4 යි කියන එක. මේක මම ගන්න මේක වෙලු කියලා. මේක අපි θ කියලා ගත්තොත් sin θ කියලා කියන්නේ sin θ සමානයි r බෙදීම එන්නේ. මේක අපි තුන්වෙනි සමීකරණය කියලා පැත්තකින් කියමු. දැන් r වර්ගය කියන්නේ a ට 4යි ඒ කියන්නේ r ගන්නවා. r සමානයි අපි sin වර්ග θ හොයමු. ඒක ලේසියි අපිට. sin වර්ග θ සමානයි r වර්ගයට l වර්ගයට වැඩේ කරන්න ලේසි. මේක කොහොමද කරන්නේ? r වර්ගයේ අපි දන්නවා a බෙදීම 4යි කියලා. a බෙදීම 4යි කියලා අපි දන්නවා r වර්ගය. හරි r වර්ගය සමානයි a බෙදීම 4යි. දැන් l වර්ගය අතර තිබුණේ මුළු පෘෂ්ඨ වර්ග වලේ එකක් කරද නේද? a සමානයි pi r වර්ගය ධන pi r l කියලා නේද? නේද? ඔව් pi r වර්ගය ධන pi r l. දැන් මේකෙන් මම L උත්තර කරොත් A ඍණ y r වර්ගයේ බෙදීම y r වෙනවා. A ඍණ y r වර්ගයේ බෙදීම y r වෙනවා. එමෙන්නනේ. දැන් එහෙනම් ආදිශ කරලා බලමු. වෙන කෙටි ක්‍රමයක් තියෙද මේකට යන්න? sin θ ගන්න නම්
L හරි. ඒ නිසා 3න් sin වර්ග θ සමාන වෙනවා r වර්ගය. r වර්ගය කියන්නේ a යට 4යි. බෙදීම L වර්ගය. L වර්ගය කියන්නේ එතකොට pi වර්ගය r වර්ගය උඩ a රික yr වර්ගයේ වර්ගය. मैं मित्र में पॉडक्ट आदेश करा कहीं मित्र शुरू करते हैं आवा के आदेश करा नहीं ये शुरू करता हूँ मैं ये समान है ये आता है वाली तो ना पाई लेंगे ना ये आता है तुना ये आता है තුනයි යට හතර තමයි මෙතන ලැබෙන්නේ. හරේ මෙතන r වර්ගයට a යට 4යි ආදේශ කරනවා 3යි යට. ඒතකොට මෙතන pi r දෙන්නේ. ඒතකොට a යට 4යි i වල වර්ගමූලය නේ. මම මෙතන ලියන්නේ. මෙතන ලියන්නේ L සමානයි 3යි a යට 4 වෙනවා. මොකද මම මෙතන r වර්ගයට ආදේශ කරා මේ L වර්ගයම ආදේශ කරනවා. එහෙම නෙමෙයි. L වර්ගයම ආදේශ කරනවා. මේකෙන් එනවා L වර්ගය සමානයි මම කෙලින්ම ප්‍රකාශ කියන්න a වර්ගයේ ඍණ 2a pi r වර්ගයේ ධන pi වර්ගයේ r වර්ගය. pi වර්ගයේ r වර්ගය යට pi වර්ගයේ r වර්ගය. එතකොට r වර්ගය කියන්නේ a යට 4යි ආදේශ කරනවා.
8යි v වර්ගයේ ධන a වර්ගයේ 4යි a පයි නවයයි a වර්ගයට ඒ කියන්නේ 9යි a යට 4යි පොඩි එන්නේ l වර්ගය 9යි a යට 4යි පයි කියනවා l වර්ගය. ඔබ සුළු කර බලන්න ඕනේ. එහෙනම් තුනෙන් අපිට ලැබෙනවා sin වර්ග θ සමානයි කියන r වර්ගය. r වර්ගය කියන්නේ a යට 4යි පයි. ඒක බෙදනවා 9යි a යට 4යි පයි. එතකොට sin වර්ග θ කියනවා 9යි 1. එහෙනම් sin θ කියනවා 1යට 3. මොකද θ දාලා sin θ දාලා. එහෙනම් sorry. ඔය sin θ කියන්නේ එහෙනම් θ කියන්නේ sin inverse 1යට 3. එමණසා θ සමානයි sin inverse කරුණා අඩසිරස් කෝණය එක බෙදීම 3 වර්ගයට මේක හොඳ ගැටලුවක්. ඔබ හරි මේ ගැටලුව හොඳ ගැටලුවක්. ඒතර මේකදී අපි ගොඩක් දේවල් තියෙනවානේ. එකක් දෙකන්නේ මම හිතන්නේ ඉගෙන ගන්න දේවල් පිළිලා නේද? අර v වෙනුවට v වර්ගය ගත්තා. මේක හේතු ඊට පස්සේ ඒක අවකලනය කරලා අර v dv r ගත්ත එක. හරි ඒක එකතන. ඊළඟට දෙවෙනි අවකලනය ගන්න ගියාම ඒක දෙවෙනි වතාවට අවකලනය කරලා ඊට පස්සේ අර r වර්ගයේ සමාන a යට 4යි පයි ඊට දෙවෙනි අවකලන සමග ඍණයි කියලා පෙන්වන්න ගියාම අපි පාවිච්චි කරපු පොයින්ට්ස් ටික නේද? පාවිච්චි කරපු මතකද යන්නේ? dv dr වල වර්ගයේ බිඳුවයි කියලා මෙන්නේ r වර්ගයේ සමාන a යට 4යි පයි ඊට. ඒක ඊළඟට මෙතන මේ අඩසිරස් කෝණය කැල්කියුලේට් කරන්න ගියාම එතෙන්දී අපි පාවිච්චි කරපු උපක්‍රමය දැන් මෙතන ඇත්තටම sin θ කියලා එනවා r යට l. මම sin වර්ග θ ගන්න හේතුව මොකද r යට l වලින් යන්න ගියා නම් මෙතන වර්ගමූලත් එක්ක වැඩ කරන්න වෙනවා. හරි වර්ගමූලත් එක්ක අපිට වැඩ කරන්න වෙනවා. එහෙම කියන්නේ. ඉතින් මේ හොඳම දේ තමයි අපි ඒ දැන් අවබෝධ කරගන්න ඕනේ. හරි ඉතින් මොකටද අපි මේ වර්ගමූල ලඝු දාගෙන තව එකක් වැඩ කරන්නේ අපි ඉතිර වෙනවනේ. වර්ගමූල ලඝු දා ගන්නවා කියන්නේ පද සුළු කරන්නේ එහෙම බෑ. හරි ඒ ඇතුළේ හිර වෙච්ච ඒවා ටික එනවා. හරි ඉතින් ඒ නිසා sin වර්ග θ කියලා. දැන් sin වර්ග θ ගියාම r වර්ගය නම් ඕකේ. ඒකට 4යි වයි. දැන් l වර්ගය හොයාගන්න ඕනේ. ඒතොර l වර්ගය හොයා ගැනීම සඳහා අපි භාවිත කරේ යන මුළු පෘෂ්ඨ වර්ග බලයට ලියමු ප්‍රකාශනය. එති නේද? මේ මුළු පෘෂ්ඨ වර්ග බලයට අපි ලියමු ප්‍රකාශනය තමයි අපි එතනින් පාවිච්චි කරේ. එති අන්න ඒක පාවිච්චි කරලා අපි l වර්ග ඊට පස්සේ l වර්ගය ගත්තා. මොකද අපි මේක යන තියෙන l වර්ගයනේ. l වර්ගය ගත්තා. හරි අපි l වර්ගය ගත්තා. ඒ l වර්ගය අරන් මේකට ආදේ කරා. මේ සුළු කරපුවාම අපිට එනවා මේ එක හරියටම කියලා. ඒකයි මම කියන්නේ මේ මෙවැනි ගැටලුවක් හදලා ඒක ආපහු ඒක දිහා හැරිලා අර ගත්ත හැම ස්ටෙප් එකක්ම ගත්ත හැම නිගමනයක්ම නැවත ඒ නිගමන ගන්න මතු හේතුවත් එක්ක මෙනෙහි කරනවා. ඇත්තටම මෙතන සමහරවිට මේ ගාන හදලා එක එක පියවර ගැනීම සඳහා හේතු කරුණු මෙනෙහි කරද්දී ගාන ඇත්තටම හදද්දී නොහිතන තරම් දේවල් හිතනවා. මේක රහස ඕක. මෙනෙහි කිරීම. ඒක තමයි එකම දේ. මැත්ස් ඉගෙන ගන්න. මගේ
මේක ආනෙක ඔයගලන්ට නිකන් මදි වගේ නේද අහලා බලන්න ගණිතය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලැබුණු කෙනෙක්ගෙන් මේ උසස් පෙළේ තුනක් ලැබුණු කෙනෙක්ගෙන් අහුවත් කමක් නැහැ. නමුත් ආචාර්ය උපාධියක් කියන්නේ ඊට වඩා ආසයි මොළේ සේනේ. ඉතින් හිතලා බලන්න මට මගේ මිත්‍රයෝ මගේ ගුරුවරු එවැනි අය කියලා තියෙන දෙයක් තමයි මේගොල්ලෝ වොෂ්රූම් එකේ ඉඳි ඒකටම කන්සන්ට්‍රේට් කරන්නේ. ඒකම තුල ඉන්න ඕනේ. මෙනෙහි කිරීම වැඩක්. ඒක එක ලක්ෂණයක්. ඊළඟ එක තමයි සැහැල්ලුවෙන් හබාය. පීඩණය නෙමෙයි සැහැල්ලු මනසෙන් හබාය. එතකොට තමයි දේවල් දකින්න ලැබෙන්නේ. ඔබ මේ විදිහට ඉගෙන ගන්න. ඔබට එතකොට තේරෙන්නේ මේක මාර දෙයක්. මේක ඇඩික්ට් වෙනවා. මම ඇඩික්ට් වෙලා කියලා තියෙනවා. මම අවුරුදු 50ක් ගිහලා මමත් ඇඩික්ට් වෙලා තාම. අර මේක හදලා මේ සතුටු වෙනවා. මේක හදලා තියෙනවා. මේක හදලා සතුටු වෙනවා. යාර ඒක නෑ මොකද අපි ගත්ත තීරණ ගන්න හේතු නේ. එහෙම කල්පනා කරන්නේ. හරි වැදගත් ඒක. දැන් මේ හැම පොයින්ට් එකම මේ ගාන ඉතලා මොකද ගැටුවා. පටන් ගත්ත වෙලේ ඉඳලා මේකේ තියෙනවා අමුතු ගැටියක්. මේක මේ ඉන්දියන් මේ A-level exam එකෙන් මම ගත්ත ගාන. මේ ගාන ඉන්දියන් A-level එකවල ඒගොල්ලන්ගේ පියෝමස් වල මාර ලස්සන ක්‍රිටිකල් පොයින්ට් තියෙනවා. අප්ලයිඩ් කරන අදගෙන කිසිම පේපර් එකක් දැකලා නැහැ. මේ මම අනේ මම දැන් මොන හේතුවද කියලා මේ පියෝමස් වල ඒගොල්ලන්ගේ තියෙන හොඳ මේක. ඉතින් ඉන්දියාව න්‍යාස්තික බලවතේ ලෝකේ ඕනම රටක් එක්ක ගැහුවොත් ගහන්න පුළුවන්. ඒක හොඳ දෙයක් කියලා මම කියන්නේ නැහැ. ඒකේ මම අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එක. ඉන්න රටක් ආර්ථික බලවතේ. ඒ ඔක්කොම ගොඩනගලා තියෙන්නේ මේ පෘථිවිය ඉස්සරහට ගෙනියන මිනිස්සු කොටස තමයි මේ මැතමැටික්ස් এডুকেෂන් එක. මම අනිත් අය ගෙනියන්නේ නැහැ නේද මේ කියන්නේ. මේගොල්ලෝ තමයි ගාමක බලවේගය. ඒ කියන්නේ ටෙක්නොලොජි එක ඩෙවලොප් කරමින් අභියෝග ජය ගනිමින් ගෙනියන කොටස තමයි මේ මැතමැටික්ස් এডুকেෂන් එක හරහා දී වෙන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව නම් වෙනම ලයින් එක. නමුත් ඒවත් අන්තිමට මේකත් එක්ක ඉන්ටර්නෙට් එනවා. ඔබ ඒ වගේ ශේෂ්ත්‍රයේ රාම් වෙන්නේ. හරි අතාරින්න බෑ මේ chance එක. හදාගන්න එහෙම හොඳ ලස්සන පර්ෆෙක්ට් මයින්ඩ් එක. හොඳ තියුණු විශ්ලේෂණය කරගෙන තර්කානුකූලව කියන්නේ නිරව මනසක් හදාගන්න. ඒක හදාගන්න. එතකොට ඔබ අනිවාර්යයෙන්ම ඒකෙන් ඉස්සරහට යනවා. මේක සදාම් කරගන්න. මේක තමයි කියන්නේ. මම හිතන්නේ දැන් මම මේක ඉතුරු කොටසේදී මේ දැන් ඔයාලට ඉතුරු ගණන් ටික හදන්න ශක්තිතාවය එනවා. මේ 2000 ඉඳලා 2019 තියෙන පේපර්ස් වල ගන්න හදන්න. ඒවත් හදන්න. මම ඒවත් කීපයක් අරගෙන හදනවා. ඒවත් කීපයක් අරගෙන හදනවා. ඉදිරියේදී මේකෙන් පස්සේ මම අර ස්පර්ශක අභිලම්භ සිද්ධාන්තය සාකච්ඡා කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි අවකලනයේ යෙදුම් දෙකක් සාකච්ඡා කරලා ඉවර කරා. අවකලනයේ යෙදුම් දෙකක් සාකච්ඡා කරලා ඉවර කරා. දැන් මෙතනින් එහා තව ගණන් 3-4ක් තියෙනවා. ඒවා try කරන්න. ඒවා බැරි දේවල් තියෙනවා මට මැසේජ් කරන්න. මෙන්න මේ ගාන හදන්න. මේ ගාන හදන්න. කියලා එක මැසේජ් කරන්න. එතකොට මම මේ ඔයගොල්ලන්ට ඒක ලබා දෙන්නම්. ඒක ඇතුළු විසඳුම් කරනවා. මෙතනින් පස්සේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්පර්ශක අභිලම්භ සිද්ධාන්තය.